දැන් මේකෙන් අපි ඉගෙන ගත්තේ ආලෝක වර්ධනය වෙනවා කියනකොට ආලෝකේ නැවෙනවා කියන එකනේ. එක මාධ්‍යයකින් ඉඳන් තව මාධ්‍යයකට යනකොට ආලෝකේ නැවෙනවා. වාතයේ ඉඳන් ජලයට ආවා. ආලෝකය එතකොට නැවෙනවා. පැහැදිලිනේ කියන එක. එහෙම ආලෝකේ නැවෙන්න හේතුව තමයි. මෙහෙම වර්ධනය වෙන්න හේතුව තමයි මේ මාධ්‍යයට වඩා වෙනස් වේගකින් තමයි මේ මාධ්‍යයේදී මේ ආලෝක කිරණය ගමන් කරන්නේ. මේ මාධ්‍යයට වඩා වෙනස් වේගයකින් තමයි මේ මාධ්‍යයේදී ආලෝක කිරණය ගමන් කරන්නේ. එහෙනම් අපි කියනවා පුතේ මේ ආලෝක කිරණ ගමන් කරන වේගය මාධ්‍යයෙන් මාධ්‍යයට වෙනස්. පැහැදිලිද කියන එක? ආලෝක කිරණ ගමන් කරන වේගය මාධ්‍යයෙන් මාධ්‍යයට වෙනස් වෙනවා. එකම වේගයෙන් නෙවෙයි ගමන් කරන්නේ. දැන් වාතය දිගේ නම් එකම වේගයෙන් ගමන් කරන්නේ. ඊට පස්සේ ජලය දිගේ නම් ඊට වඩා වෙනස් වේගයකින් ගමන් කරනවා. ඒක නිසා අපි කියනවා දැන් මෙතන බලන්නකො වගුව රික්තයක්. ඒ කියන්නේ හිස් අවකාශයක්නේ. රික්තයක් කියලා කියන්නේ මොනවත් නැහැ, වාතයවත් නැහැ. එහෙම නැත්නම් වාතය තුලදී ආලෝකය ගමන් කරන්නේ තප්පරයට මීටර. මම මෙතන කිව්වේ මොකක්ද? එක එක දැන් රික්තයක් ඇතුලේ. එහෙම නැත්නම් වාතය තුලදී ආලෝකය ගමන් කරන වේගය 3 ගුණ මේ 3.0 කියන්නේ පුතේ 3 කියන එකනේ. 3.0 ගුණ කිරීම 10.8යි තප්පරයට මීටර කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් ජලය තුලදී ආලෝකයේ ගමන් කරන වේගය 2.25 ගුණ කිරීම 10.8යි. වීදුරු තුලදී ජලය ගමන් කරන්නේ මේ 2.0 ඒ කියන්නේ 2 ගුණ කිරීම 10.8යි. මේ ඉලක්කම් දිහා හොඳට කල්පනාවෙන් බලන්න. වැඩිම වේගයකින් ආලෝකයේ ගමන් කරන්නේ වායු මාධ්‍යයක්. එහෙම නැත්නම් රික්තයකදී එහෙම නැත්නම් වායු මාධ්‍යයක්. වාතයේ දිගේ කියලා අපි කියන්නේ. අඩුම වේගයකින් ආලෝකය ගමන් කරන්නේ ඝන මාධ්‍යයක් දිගේ. වීදුරු කියන්නේ ඝනනේ. පැහැදිලිද මම කියන එක? වැඩිම වේගයකින් ආලෝකය ගමන් කරන්නේ වායු මාධ්‍යයක් දිගේ. අඩුම වේගයකින් ආලෝකය ගමන් කරන්නේ අපි කියනවා ඝන මාධ්‍යයක් දිගේ. එහෙනම් මෙහෙම මාධ්‍යයෙන් මාධ්‍යයට ආලෝකය ගමන් කරන වේගය වෙනස් නිසා තමයි ආලෝකය වර්ධනය වෙන්නේ, නැවෙන්නේ. බලන්න මේ කීප එක තේරුණාද කියලා. මාධ්‍යයෙන් මාධ්‍යයට ආලෝකය ගමන් කරන වේගය වෙනස් වෙන හින්දා තමයි ආලෝකය වර්ධනය වෙන්නේ කියලා අපි කියනවා. දැන් මේ උදාහරණෙත් පෙන්නන්නේ ආලෝක කිරණයක්. දැන් මෙතන නම් ආලෝක කදම්බයක් අපිට පුළුවන් ලේස කදම්බයක් ඕනනම් යොමු කරන්න. වීදුරු කුට්ටියකට යොමු කරාම දැන් මේක තමයි පතන කිරණය. හරිද? මේක තමයි පතනය වෙන කිරණය. පතන කිරණයනේ. එතකොට ඒක වීදුරු කුට්ටියට වැටෙනකොට මෙන්න මේ කිරණේ නැවෙනවා. ඉතින් ඔය නැවෙන කිරණයට අපි කියන්නේ මොකක්ද? වර්තන කිරණය කියලා කියන්නේ නේ. පතන කිරණය තියෙනවා. ඒ කිරණේ නැවෙනවට අපි කියනවා වර්තන කිරණය කියලා. දැන් මෙතනදී මේ කිරණේ නැවත නැවෙනවනේ. ඒකත් තේරෙනවනේ. ඇයි? වීදුරු වල ඉඳන් වාතයට යන්නේ මේ කිරණේ. වීදුරු වල ඉඳන් වාතයට යනකොට තවත් මාධ්‍ය දෙකක් නේද? වීදුරු වල ඉඳන් වාතයට යනකොට තවත් මාධ්‍ය දෙකක්. එතකොට එහෙනම් එක මාධ්‍යකින් ඉඳන් අනිත් මාධ්‍යයට යනකොට අනිවාර්යෙන් කිරණේ නැවෙන්න ඕනි. නැවෙන නිසා මෙන්න මේ කිරණයට පුතේ අපි කියන්නේ නිර්ගත කිරණය කියලා. නිර්ගත කිරණය කියලා කියන්නේ. එතකොට මේක පතන කිරණය, මේක වර්තන කිරණය, අවසාන කිරණය අපි සලකනවා නිර්ගත කිරණය කියලා. එතකොට මේ රූප සටහනේ පෙන්නලා තියෙන්නේ වීදුරු කුට්ටියක් හරහා ආලෝක කිරණයක් ගමන් කරනකොට කොයි විදිහටද වර්ධනය වෙන්නේ කියන එක. මෙතනදී අපි අඳිනකොට පතන කිරණයයි වර්තන මේ නිර්ගත කිරණයයි කියන කිරණ දෙක සමාන්තර වෙන්න ඕනි. මම කියන එක තේරෙනවද? දැන් කෙනෙක්ට මෙහෙමත් පුළුවන්නේ ඔය නැවෙනවා කියලා දැන් මේ කිරණේ නැවෙනවා කියලා හිතාගෙන ඕනනම් මෙහෙම අඳින්න පුළුවන්නේ. හරිද? ඒක මෙහෙම දැන් මෙතෙන් ආපු කිරණය කවුරු හරි නැවෙනවා කියලා මෙන්න මෙහෙම අඳිනවා. ඔන්න ඔහොම. තව ටිකක් හොඳට පේන්න මම ඒක ඇඳා. හරිද? දැන් ඔහොම ඇඳම දැන් බලන්න මේකයි සමාන්තර නෑනේ. මෙයා මෙහෙම දික් කරොත් මේ කිරණය මෙහෙට යන්නේ මෙහෙම. මෙයා දික් කරොත් මෙහෙම සමාන්තර නම් කිරණ කැපෙන්න බෑනේ. දැන් මෙයා මෙහෙම යනවා මෙහෙම. මෙයා මෙහෙම යනවා. කිරණ දෙක හම්බ වෙන්නේ නැහැ. ඒකනේ අපි සමාන්තරයි කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න ඔයාලා මේ නිර්ගත කිරණය අඳිනකොට පතන කිරණයට සමාන්තර වෙන්න ඕන කියන එක අපි කියනවා. Rule of protractor, pencil, glass or perspex block. I probably need a rubber, really big bit of paper. Okay, people, drawing ray diagrams to show the refraction of light through a glass or perspex block. Step 1, we are going to put the... දැන් මේකෙදි පෙන්වන්න යන්නේ මොකක්ද? ආලෝක කිරණ කොයි විදිහටද වීදුරු කුට්ටියක් හරහා
වර්තනය වෙන්නේ කියන එක නේද? ආලෝක කිරණ කොහොමද වීදුරු කුට්ටියක් කරා වර්තනය වෙන්නේ? ඊට පස්සේ දැන් මෙතන දැන් මේක අපිට කිරණ සටහන අඳින්න වෙනවනේ. මේ ප්‍රැක්ටිකල් එක කරාම කිරණ සටහන අඳින්න වෙනවා. එහෙනම් දැන් ওই කිරණය මේ මුලින්ම වීදුරු කුට්ටිය ඇඳලා වීදුරු කුට්ටිය තියෙන විදිය කෝණමානකින් ලකුණු කරගත්තේ මේ අභිලම්බය අංශක 90. පැහැදිලිනේ? අංශක 90 ලකුණු කරගත්තා අභිලම්බය. Note, I've drawn the normal line on the outside of the gas block and about halfway through the gas block. You do not need to draw it all the way through. You can label that normal line. Step 3. The gas block is now back on the page. දැන් බලන්න මේක දිහා මේ කිරණය යොමු කරාට පස්සේ මෙතන පැහැදිලිව අපිට පේන්නේ නැහැ. ඒත් මේ නිර්ගත කිරණය පේනවා. ඔයාලට පේනවද? මේ කිරණයයි සමාන්තරයි. පැහැදිලිනේ? ඊට පස්සේ ඔය කිරණ දෙක පැන්සලෙන් ඇඳ ගන්න ඕන කඩදාසිය. ඊට පස්සේ මෙතන ලක්ෂය සහ මේ හරිය ලක්ෂය යා කරාම අපිට වර්තන කිරණය පැහැදිලිව ලබා ගන්න පුළුවන්. Line has been drawn. So you're shining the ray of light at the point where the normal line hits the glass block. We then plot a point showing where the ray of light has come from. And now the tricky bit. You might be able to just faintly see that it looks like the ray of light is moving along here. පැහැදිලිද? පේන ඔන්න වර්තන කිරණය මෙන්න මේ හරිය ඉතා දලව සියුම්ව බලා ගන්න පුළුවන් මේ හරිය වර්තන කිරණය. It's going. And we very carefully mark a point, the point where the ray of light comes out of the glass block. Like so. Okay, final step. All we need to do is join up. දැන් මේ කරන්නේ මොකක්ද? මේ හරියේ ඉස්සලා ලකුණු කරපු ලක්ෂය මෙතන තියෙනවා ලක්ෂයේ ඔන්න ඒ පතන කිරණේ ලකුණු කරා පතන කිරණ ඊට පස්සේ මේ ලක්ෂය යා කරාම තමයි වර්තන කිරණය එන්නේ. ඔන්න දැන් මේ ලකුණු කරන්නේ නම් නිර්ගත කිරණය. හරි? Direction of the ray of light, and that means that within the block, the ray of light must have travelled along that path. And you can see the light has not travelled in a straight line. ආලෝක වර්තනය නිසා සිදුවන ආචරණ කියන කොටසෙදී අපි බලන්න යන්නේ සාමාන්‍ය අපි පරිසරයේ දකින දේවල් අපි එහෙම නැත්නම් එදිනෙදා ක්‍රියාකාරකම් කරනකොට ආලෝක වර්තනය නිසා මොන වගේ දෙයක්ද අපි දකින්නේ වෙනස්කම් සාමාන්‍ය අපි දකින වෙනස්කම් මොනවාද කියන එක තමයි මෙතනදී අපි කතා කරන්න යන්නේ. හැබැයි මේ කතා කරන ගොඩක් දේවල් අපි පළවෙනි වීඩියෝ එකෙන් බැලුවා. දැන් උදාහරණයක් විදිහට දැන් මෙතන තියෙනවා ජල බඳුනකට ඇණයක් දාලා තියෙනවා. ජල බඳුනකට ඇණයක් දාලා තියෙනකොට අපිට පේන්නේ එසවිලා තියෙනවා. මේ හරියේදී තමයි ඇණේ තියෙනවා වගේ පේන්නේ. අපි මේක වීඩියෝ එකකින් බැලුවා ජල බීකරයකට කාසියක් දාලා තියෙනවා. ඒ කාසිය දාලා තියෙනකොට මොකක්ද වෙන්නේ? ඒ කාසිය එසවිලා වගේ අපිට පේනවා. නේද? එහෙම එසවිලා පේන්නේ ආලෝක වර්තනය නිසා. පැහැදිලිනේ කියන එක. එහෙනම් ඔන්න ආලෝක වර්තනය නිසා සිදුවන ආචරණයක් තමයි ජල බඳුනක එහෙම නැත්නම් පොකුණක පත්ල එසවිලා පේනවා. දැන් මෙතනනේ එතකොට පතුල තියෙන්න ඕන නේද? දැන් මේකේ පතුල වෙන්න ඕනි මේක වගේනේ. එහෙනම් බොරුවට පේන්නේ මේ නේ. ඇත්තම පතුල මෙතන. හැබැයි දැන් පතුල පේන්නේ මේ හරියදී. හරිද? එහෙනම් ඒක අපි දැනගෙන තියෙන්න. එතකොට පුතේ මේක සත්‍ය ගැඹුරයි දෘශ්‍ය ගැඹුරයි කියන වචන දෙක පොඩ්ඩක් අවබෝධ කරගන්න. ඇත්තටම තියන්නේ ඇනේ මේ ගැඹුරින්. ඇත්තටම තියන්නේ ඇනේ මේ ගැඹුරින්. හැබැයි බොරුවට දැන් ඇනේ මෙතන වගේ. දැන් තියෙන්නේ මෙතන වගේනේ ඇනේ. ඒක නිසා තමයි මේකට අපි කියන්නේ දෘශ්‍ය ගැඹුරක්. මේක බොරු ගැඹුරක්. නේද? එහෙනම් මේක දෘශ්‍ය ගැඹුරක් කියලා අපි හඳුන්වනවා. මේ තියෙන්නේ සත්‍ය ගැඹුර. මේ හරිය තියෙනවා මොකක්ද? දෘශ්‍ය ගැඹුර කියලා අපි කියනවා. ඊට පස්සේ දැන් ඔය සිද්ධියම තමයි දැන් අතනදී අපි කතා කරා ඕගොල්ලන් දන්නවා මේ ජල බඳුනක එහෙම නැත්නම් පොකුණක පත්ල එසවිලා පේනවා. පොකුණක පත්ල එසවිලා පේනවා. එතකොට දැන් මෙතනදී ජලාශයක එහෙම නැත්නම් ලිඳක ඉහළින් බැලුවම දෘශ්‍ය ගැඹුරට වඩා සත්‍ය ගැඹුර වැඩි. මෙන්න දෘශ්‍ය ගැඹුර. මේ හරිය දෘශ්‍ය ගැඹුර තියෙනවා මේ මාළුවා ඉන්න තැන බලන්න. එතකොට මේ හරිය සත්‍ය ගැඹුර තියෙන්නේ. එහෙනම් සත්‍ය ගැඹුරට වඩා දෘශ්‍ය ගැඹුර අඩුයිනේ නේද? ඉතින් දෘශ්‍ය ගැඹුරට වඩා සත්‍ය ගැඹුර වැඩිනේ. ඒක අනිත් පැත්ත නෙමෙයි. එහෙනම් ඒවට බහින්ද ඉස්සල්ලා අපි හිතලා බලන්න ඕනේ දෙවරක් හිතන්න ඕනේ. දැන්
මොකක්ද මේ කියන්නේ එදිනදා ජීවිතේදී අපිට ආරක්ෂා වෙන්න මේ කියන්නේ අපි දකිනවා ජලාශයක් එහෙම හිතන්නකො ජලාශයක් මේක නිකන් අපිට තේරෙනවා දණිය ගාවට වගේ වතුර පිරීලා තියෙන්නේ ඔකට පණිමු කියලා පණින්න හදපු ගමන් මොකක්ද වෙන්නේ එකපාරම ඊට වඩා වැඩි ගැඹුරක තමයි මේක තියෙන්නේ සමහරට බෙල්ල මට්ටමට ඊට උඩින් වතුර යන ප්‍රමාණයට තියෙන්න පුළුවන් පැහැදිලිද එහෙනම් එහෙම අපිට ඉස්සිලා වගේ පේන්නේ පතුල ඉස්සිලා වගේ පේන්නේ ආලෝකයේ මොන සංසිද්ධිය නිසාද වර්තනය කියන සංසිද්ධිය නිසා දැන් බලන්නකෝ මේ කුරුල්ලා මේ අපිටම පිළිඋඩුවා ඉන්නවා කියලා පිළිඋඩුවට මේ මාළුවා පේන්නේ මේ මෙන්න මාළුවා පේනවා ඇත්තම මාළුවා නෙමෙයි පේන්නේ මෙයා හරියට තීරණය කරන්න ඕනේ නම් ඊට වඩා පහලින් තමයි මාළුවා ඉන්නේ කියලා අපි දකින්නවානේ පිළිඋඩුවෙක් ඉතින් මාළුවෙක් දැහැගෙන යනවනේ නේද ඉතින් එහෙනම් මේ ප්‍රමාණය ඒක එයා පුරුද්දෙන් ගන්නෙ නේ පුරුද්දෙන් එයාට දැනෙනවා මේ ඇත්තටම පේන තැනට වඩා පොඩ්ඩක් පහතින් තමයි ඇත්තටම මාළුවා ඉන්නේ කියන එක. පැහැදිලිද? එහෙනම් මේ දෘශ්‍ය ප්‍රතිබිම්බයක් කියලා අපිට කියන්න පුළුවන් බොරුවට මේ පේන තැන. පැහැදිලිද? එහෙනම් උන්න ආලෝක වර්ධනය නිසා සිදුවන ආචරණ. හරි. Oh, like a fadano.